ඔන්න අද දවසෙත් අපි කියව වගේ කාලින මාර්කාවක් කන COVID-19 versus තරුණයා වැඩසටහන තුල අපි කතා කරන්නට යනවා කාලින මාර්කාවක් වුණා වූ තරුණු ඔබ මුහුණ දෙන්නා වූ ප්‍රශ්නයක් ගැන. ඉතින් අද දවසේ අපිත් සමග සාකච්ඡාවට එකතු වෙලා සිටිනවා කොළඹ නාරහෙම්පිට ජනතා දේව සභාවේ එහෙම නැත්නම් අපි PCAG කියලා කියමු ගොඩක් ලේසි. ඉතින් PCAG චර්ච් එකේ යූත් පාර්ශ්ව තරුණ පාලකවරයා පාර්ශ්ව නාරේෂ් සත්‍යසීලන්. ඉතින් පාලකතුමනි ඔබ පිළිගන්නවා අපේ Youth Hearts තරුණ වැඩසටහන COVID-19 versus තරුණා කියනා වූ තේමාව ඔස්සේ අපි කතා කරන්නා වූ මේ කාලීන ප්‍රශ්න සමග අද දවසේ සංවාදයේ යෙදෙන්නට ඔබ පිළිගන්න සූදානම් ජේසුපීටයි පාලකතුමනි. ජේසුපීටයි බුද්ධික. අපි අද දවසේ කතා කරන්න යොමු වුණ දේ තමයි මේ COVID-19 ගෝලීය වසංගතයත් එක්ක තරුණ ඔබ බොහෝ කෙනෙක්ට දැනුණ දෙයක් තමයි හැඟුණ දෙයක් තමයි පුරුදු විදිහට ගෙවල් වලට වෙලා කාලය ගත කරන්න එහෙම නැත්නම් රැකියාවට ගියා පුරුදු විදිහට කාලය ගත කරන්න මේ අපේ පුරුදු රටාවන් ඔක්කොම කඩාගෙන වැටුණා. මේ දේත් එක්ක දැනෙන්න ගත්ත බොහෝ තරුණ තරණකෝ අපිට හිස්කම කියන දේ දැනෙනවා. අපේ ජීවිතේට මේ දේට අපිට පුළුවන් නම් පාලකතුමනි යම් විසඳුමක් අපිට පෙන්වන්න බයිබලයේ පැතිකඩකින් මේ හිස්කම කියන දේ අද විතරක් නෙවෙයි ඒ බයිබලය තුලත් අපිට දකින්න පුළුවන්ද මේ හිස්කම කියන දේ යම් චරිතයන් තුල කියන දේ අපිට පැහැදිලි කරන්න පුළුවන් නම්? ඔව් බුද්ධික මම හිතන්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් බුද්ධික ඇහුවේ. මම හිතන්නේ හැම තරුණ ජීවිතයකම තරුණ තරුණියන්ගේ ජීවිතයකම ඒගොල්ලෝ මූණ දෙන්න ඕන එක ලොකු අභියෝගයක් තමයි අද බුද්ධික කතා කරන්නේ. ඒ කියන්නේ මේ හිස්කම කියන එක එහෙම නැත්නම් තා පැත්තකින් එක තනිකම කියලා කියන්න පුළුවන්. ඉතින් මේක බුද්ධික හරි පැහැදිලිව කිව්වා මේ කාලේ මේක වැඩි වෙන්න හේතුවක් තියෙනවා. ඉතින් අපි දන්නවා ඇත්තටම දැන් අරගෙන බැලුවොත් අපි ඇවිල්ලා සාමාන්‍යයෙන් අරිම කාර්යබහුලයි. අපි ඇවිල්ලා අපේ ඉගෙනීම අපේ එතකොට නැත්තම් ස්පෝර්ට්ස් පැත්තේ එහෙම නැත්තම් අපි ඇවිල්ලා අපේ රැකියාව කියලා අපි දවසේ හැම වෙලාවම දුවන ජීවිතයක් තමයි අපි ගත කරන්නේ. ඒ දුවන ජීවිතයේ අපිට ඇත්තටම කාලයක් නැහැ අපේ ඇතුළාන්තෙත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් අපි ගොඩාක් වෙලාවට අපේ ගැඹුරු දේවල් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. උඩින් අපේ තියෙන දේවල් එක්ක ගනුදෙනු කරගෙන අපි ගමන යන එක තමයි කරන්නේ. එතකොට මේ වගේ ගැඹුරු ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න අවශ්‍ය නැහැ. නමුත් මේ වෙන්නේ කාලයක අපිට කිසිම දෙයක් කරන්න දෙයක් නැති වුණාම අපි තනි වුණාම අපේ ගෙදරට ඉර වුණාම අපේ කාමරේට ඉර වුණාම මේ අපේ තියෙන ගැඹුරු ප්‍රශ්න එළියට එන්න පටන් ගන්නවා. ඉතින් තරුණ තරුණිය ඔබට මම කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ කාලෙදී ඔබට මේක හැඟෙනවා වැඩි. ඔබට හැඟෙනවා ඉස්කම. බුද්ධික කිව්වා වගේ ඒ වගේම තනිකමක් හැඟෙන්න පුළුවන්. ඒකට හේතුව නම් ඉස්සල්ලාම අපිත් එක්ක ගනුදෙනු කරන්නේ අපි අපිත් එක්ක අපේ ඒ ගැඹුරට යන්න අපි කාලය ගන්නෙ නැහැ. අපි ඇත්තටම නිශ්චලව කාලයක් ගන්නෙ නැහැ මේ දේවල් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් මේ කාලෙදී මේවා එළියට එන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට දකින්න පුළුවන් මේ කාලේ මානසික පීඩනයට වැඩි තරුණ තරුණයන් මුහුණ දෙනවා. ඒ වගේම සුයිසයිඩ් පැත්ත අරන් බැලුවොත් හරි ගොඩාක් අය සුයිසයිඩ් කරගන්න කාලයක් වෙලා තියෙන. ඒකට හේතුව මේ ඔක්කොමඩ හේතුව අර තනිකම. එහෙම නැත්නම් අපි ඇවිල්ලා අර ගැඹුරේ තියෙන තනිකම එළියට එනකොට ඒකට ගනුදෙනු කරන්න වෙයි. ඉතින් මේකට මම දකින ප්‍රධානම හේතුව නම් අපේ හැම කෙනාටම මේ ලෝක ජීවිතේ හැම කෙනාටම තියෙනවා අපි ඉංග්‍රීසි වලින් කියනවා insecurities. එහෙම නැත්නම් inferiority. ඒකේ අර්ථය නම් මම වෙලා අනාරක්ෂභාවයක් අපි හැම කෙනා තුළම තියෙනවා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඒ අනාරක්ෂභාවය අපේ තුළට ඇති වෙන්න. හැබැයි අනාරක්ෂභාවය එහෙම නැත්නම් මම මාව පිළිගන්න කැමති නැහැ. මම ඉන්න විදිහට පිළිගන්න කැමති නැහැ. මම වෙලාවම තම කෙනෙක් එක්ක මාව සංසන්දනය කරනවා. මගේ මොකක් හරි අඩුපාඩුවක් මම දකිනවා. ඒ නිසා ඒ inferiority complex කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. ඒ කියන්නේ මාව ප්‍රතික්ෂේප වීමක් මා තුළ තිබෙනවා. ඒ ප්‍රතික්ෂේප වීම නිසා තමයි මේක ඇති වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් අහන්න පුළුවන් මේකට හේතුව මොනවද කියලා. මේකට හේතුව මේක අපේ ජීවිතේට එන්න හේතුව තමයි කියනවා ඒගොල්ලන් අපි අර ඔයගොල්ලන් අහලා ඇති World Needs a Father ලොවට පියෙක් කියන ප්‍රෝග්‍රෑම් එකේ මේක වැඩියෙන්ම කතා කරනවා. දරුවෙක්ගේ ජීවිතයේ පළවෙනි අවුරුද්දේ ඉඳලම අවුරුදු 12 වෙනකන් ඉතාමත් වැදගත්. ඒ කාලය තුලදී තමයි අපේ වටිනාකම අපේ ආරක්ෂකම ඒ හැම දෙයක්ම අපේ ජීවිත තුළට එන්නේ. ඒකට මව පියක් ලොකු දෙයක් ඒගොල්ලන් කරනවා ඒ කාලය තුල. ඉතින් ඒගොල්ලන් කියනවා මව බලපෑම් කරන කාලය තමයි අවුරුදු 5 අතර. මවගේ බලපෑමේ කාලය. ඊට පස්සේ අවුරුදු 6 12 තාත්තගේ බලපෑම කාලය. මේ කාලය තුලද
අපේ අම්මයි තාත්තයි අපිත් එක්ක ළඟින් ගනුදෙනු කරලා තියෙනවා නම් අපිත් එක්ක හිඳලා අපේ වටිනාකම අපිට තේරුම් කරලා අපිත් එක්ක ප්‍රේමණීයව කතා කරලා අපිව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව අපේ තියෙන තලන්ත ගැන අපිට කතා කරලා අපිව ගොඩනගනවා නම් ඒක අපිට උදව් වෙනවා අපේ අවුරුදු 12න් එහා අපි ජීවත් වෙන කාලෙදී අපි ගැන ආරක්ෂාකමක් තිබෙන්න. ඉතින් මේක මම බයිබලයේ දකිනවා බුද්ධික අපිට දකින්න පුළුවන් ඔයාලට මතක ඇති ආබ්‍රාම්ගේ පුතා ඊසක් ඇවිල්ලා කසාද බඳිනවා රෙබේකව. ඒ දෙදෙනාට නිමුණු දෙන්නෙක් ඉපදෙනවා නේ. ඒ නිමුණු දෙදෙනා ඇවිල්ලා ඇත්තටම අපි දකින්නේ මේ යාකෝබුයි ඒ වගේම ඒසව්. යාකෝබුයි ඒසව් තමයි ඒ නිමුණු දෙන්න. ඉතින් මේ දෙන්න අතරත් ඒ අම්මයි තාත්තයි අපි දකිනවා ඒ ඊසාකුයි රෙබේකයි අතර තරඟයක් තියෙනවා. රෙබේකා ඇවිල්ලා වැඩිපුරම තැන දුන්නේ දෙවනි පුතාට. අපි දකිනවා යාකෝබ්ට තමයි එයා කැමති වුණේ. තාත්තා කැමති වුණේ පළවෙනි පුතාට. ඉතින් ඒ දෙදෙනා අතර ඒගොල්ලන්ට තාත්තාගෙන අම්මාගෙන ලැබෙන්න ඕන ප්‍රේමය ලැබෙන්නේ නැති නිසා අපි දකිනවා මේ අනාරක්ෂිතභාවය ඔවුන් තුල ඇති වෙනවා. ඉතින් ඔවුන් තුල තරඟකාරයක් ඇති වෙනවා ඒ පොඩි කාලෙම. ඔවුන් තරඟ කරනවා කවුද මේ කියන්නේ ඊළඟ පරම්පරාවට ඒ අයිතිවාසිකම් අරගෙන යන්නේ කවුද කියලා. මේ වගේ දේවල් වලින් උන්ගේ ජීවිතේ ලොකු අනාරක්ෂිතභාවයක් දකින්න පුළුවන්. අපි විශේෂයෙන්ම යාකෝබ්ගේ ජීවිතය තමයි අපිට වැඩියෙන්ම කතා කරලා තියෙන බයිබලයේ උත්පත්ති පොතේ. ඒ නිසා යාකෝබ්ගේ ජීවිතය අපිට ඉතාමත් පැහැදිලිව ඔහුගේ අනාරක්ෂිතභාවය නිසා ඔහු පවුල අතහැරලා යන්න වෙනවා. ඔහු තව තැනකට ගිහිල්ලා ජීවත් වෙනවා. ඔහු හම්බු කරලා කොහොමරි මාව මගේ වටිනාකම පෙන්වන්න ඕනේ තාත්තට කියලා. ඒ කියන්නේ තාත්තගෙන් ඒ ඔහුට ඇවිල්ලා ඒ අප්‍රූවල් එක. එහෙම නැත්නම් ඔහුගේ තාත්තගේ මොනවද ඒකට සිංහල වචන අපි අප්‍රූවල් කියලා කියන්නේ. අනුමත කිරීම ලැබෙන්නේ නැති නිසා ඔහු ඇවිල්ලා බලන්න පුළුවන් තරම් අම්බු කරලා ඔහුට අවශ්‍ය කරන හැම දෙයක්ම එක්කව කරලා ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වය පෙන්නලා තාත්තගෙන් ඒ අනුමැතිය ගන්න ඔහු ගොඩාක් වැඩ කරන එක අපිට දකින්න පුළුවන්. ඉතින් මේක තමයි හැම තරුණයෙකුගේ ජීවිතේම තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කුඩා කාලෙදී අම්මයි තාත්තයි ඒ දරුවට දෙන්න ඕනේ ආරක්ෂාව ඔවුන්ගේ ජීවිත තුලින්. ඒක එන්නේ ඒ අර රැකවරණය, ප්‍රේම කිරීම, වෙනස් කීමක් පෙන්න නැතුව ඒක දරුවන් දෙදෙනෙක් අතර වෙනස් කිරීමක් නැතුව ඒ දෙන්නට එකට ප්‍රේම කරලා ඒගොල්ලන්ගේ වටිනාකම දෙන්නේ නැත්නම් මේක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි හැම කෙනාටම අපි මේ ලෝකේ ඉන්න දෙමව්පියන් ඇත්තටම සර්ව සම්පූර්ණ නැහැ. ඒගොල්ලන්ගේ අතෙන් අඩුපාඩු වෙනවා. ඒගොල්ලන්ගේ අපි අරන් බැලුවොත් ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේ තමයි ඒගොල්ලන් අපිට දෙන්නේ. ඒ නිසා ඒ අඩුපාඩුකම් නිසා අපිට තියෙනවා අද ඒ වගේ ප්‍රශ්න නිසා ඒගොල්ලන්ගේ අපේ ලැබිච්ච දේ නිසා අපි හැම කෙනාගේම කියන දෙයක් තමයි සාමාන්‍යයෙන් හැම ජීවිතයකම අනාරක්ෂිතකම තිබෙනවා. එහෙම නැත්නම් මට මාව පිළිගන්න බැරි ඒ සංකල්පය ඒ සිතුවිල්ල මා තුළ තිබෙනවා. විශේෂයෙන්ම තරුණ කාලේ මේක වැඩි වෙනවා. මේකට තව හේතු දෙකක් මම දෙන්න කැමති මේක වෙන්න. පළවෙනි හේතුව තමයි මම හිතන්නේ ප්‍රතික්ෂේප වීම වෙන්න පුළුවන් දෙමව්පියන්ගෙන් සමාජයේ යාළුවන් අතර විශේෂම නම්පට බැඳීම් ඒ වගේ දේවල් වලින් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. අපි සමාජය තුළ කොන් කිරීමකටපත් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි අපිට තියෙන්නේ ඊළඟ ප්‍රධානම කරුණ තමයි abuse කියන වචනේ. ඒකට මොකක්ද? අපාරණයට ලක්වීම. ඒකත් අපි දකිනවා විශේෂයෙන්ම වචන වලින්, එහෙම නැත්නම් ශාරීරික ලිංගික වලින්, එහෙමත් නැත්නම් තව අනිත් මේ දැඩි පාරදීම් වලට මුහුණ දීමෙන් ඒ වගේ දේවල් වලින් අපචාරණයට ලක්වීමක් තුලින් ගමන් කරන්න පුළුවන්. මේ දෙක ප්‍රතික්ෂේප වීම, අපචාරණය. මේ දෙක අපේ ජීවිතේට අනාරක්ෂිතභාවය කියන එක තමයි මම දකින කාරණාව. ඒක තමයි අද තරුණයාට මෙවැනි නිශ්චල කාලයක් මුකුත් කරන්න නැති කාලෙදී මේ දේවල් එළියට ගන්න එනවා. ඒකෙන් තමයි මේ හිස්කම, මේ තනිකම ලැබෙන්නේ කියන එක තමයි මගේ අදහස. ඉතින් පාලකතුමා අපිට පැහැදිලි කරලා දුන්නා වඩාත් හොඳින් කොහොමද මේ හිස්කම කියන දේ තරුණ අපේ ජීවිතය තුළ තිබෙනවා නම් බයිබලයේ පැතිකඩින් ඒ දේශ බලන්නේ කියලා. අපි යාකෝබ්ගේ ජීවිතයේදී හැබැයි ඒකට පාලකතුමා නව අර්ථකථනයක් දුන්නා අනාරක්ෂිත බව. සමහර විට මේ මොහොතේ ඔබත් සිටින වෙන්න පුළුවන් එවැනි අනාරක්ෂිත භවයේ එහෙම නැත්නම් හිස්කමේ හැඟීමකින්. ස්වල්ප වේලාවක් අපි නිශ්චල වෙලා අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මේ ගීතිකාවට සවන් දීලා අපි මේ ජය ගන්න විදිය කොහොමද කියලා කතා කරන්නට යනවා.
සියක් දරන්නට ශක්තිය නැත මට එනිසයි මා හද ඔබ පැතුවේ කෙලෙසක පවසමි දෙවිදුනි ඔබේ ප්‍රේම කඳුළු කතාවක විරාමයක් වූයේ දෙවිදේ සමිදේ දෙවිදේ සමිදේ දෙවිදේ කඳුළු බිඳු දහස් වරක් දස දහස් වරක් ඔබ ආගය කළේ සවිය මගේ දහස් වරක් දස දහස් වරක් කඳුලැලි මැකුවේ Samide
ඉතින් අනර්ග ගීතිකාවක් අපිට සූදානමින් සිටිනවා මේ අවස්ථාවේ ඔබත් සමග කතා කරන්න. අපි බයිබලීය පැතිකඩකින් ඒ ආකාරයෙන් විමසුවා වගේම තරුණ ඔබ කියයි මේ මොහොතේ මම මෙවැනි හිස්කමක් තුළ එහෙම නැත්නම් මෙවැනි අනාරක්ෂිත බවක් තුළ සිටිනවා. ඒක මේ COVID-19 වසංගතය නිසාම නොවේ. නමුත් ඔබ වෙන යම් කාරණයක් නිසා වෙන්න පුළුවන්. ඔව්. අපි සූදානම් ඔබට උපකාර කරන්න. ඉතින් පාලකතුමනි මම අසන්න කැමතියි ඔබෙන් මේ ඕනෑම වාතාවරණයක් නිසා ජීවිතේ හිස්කම කියන අත්දැකීම තුළින් ගමන් කරන තරුණයෙක් තරුණියක් මේ මොහොතේ අපිව නරඹනවා නම් මේ මොහොතේ ඇය හෝ ඔහු ඇත්තටම ඔබ බලාගෙන සිටිනවා නම් යම්කිසි ආකාරයකින් මට අද දවසේ පිළිතුරක් ලබන්න පුළුවන් කියලා. කොහොමද අපිට ජීවිතේ ජය ගන්න පුළුවන්? තරුණ තරුණියන්ට අපිට උපකාර කරන්න පුළුවන් නම් මෙවැනි ආකාරයෙන් මේ හිස්කම ජය ගන්න පුළුවන් කියලා. බුද්ධික ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතනවා හැම තරුණයෙක්ම මෙවැනි හිස්කමක් මෙවැනි තනිකමක් තුල යන්නේක මේ කාල වකවානුව තුල විතරක් නෙමෙයි තරුණ තරුණියෙක් ඇටියට මේක සාමාන්‍ය දෙයක්. ඉස්සෙල්ලාම ඔබට කියන්න කැමති ඔබගේ ජීවිතයේ අද ඔබට තනිකමක් දැනෙනවා නම් ඔබට හිස්කමක් දැනෙනවා නම් ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා තරුණ ජීවිතයක තරුණියගේ ජීවිතයක මේ කාලවකවානුව තුල ඔයගොල්ලන් ගමන් කරනකොට ඒකට මුහුණ දෙන්න වෙනවාම තමයි. හැම කෙනෙක්ම මේකට මුහුණ දීලා තියෙනවා. බුද්ධික වාග්ම මේකට මුහුණ දීලා ඇති. මම මේකට මුහුණ දුන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මේක කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ කාලේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. අපි අහන ප්‍රශ්නේ තමයි මම කවුද? මේකතන තියෙන ප්‍රශ්නේ අනන්‍යතාවය. මම කියන කෙනා ගැන අනන්‍යතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ මම කියන කෙනා කවුද කියන ප්‍රශ්නයකට අපිට පිළිතුරු දෙන්න වෙලා තියෙනවා. ඉතින් මම ඔයගලන්ට යාකෝබ්ගේ කතාව ගැන කිව්වා. ඉතින් යාකෝබ්ගේ කතාවේ විශේෂයෙන් අපි උපත්ති පොතට ගිහිල්ලා 32 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා අපිට කියවන්න වෙලාවක් නැහැ. නමුත් අපිට කියන්න කැමති ඔව් ඇවිල්ලා ඔව් මේකට මුණ දුන්න විදිය අපි අරගෙන බැලුවොත් ඔහුගේ අනන්‍යතාවය දන්නේ නැති නිසා ඔහුගේ හිස්කම නිසා ඔහුට තිබිච්ච ඒ අනාරක්ෂභාවය නිසා ඔහු කොහොමද මේකට මුණ දුන්නේ? ඔහු මේකට කරන දේ තමයි අපි හැම කරාම කරන දේ තමයි මේක. ඒ කියන්නේ ඔහු හිතුවා ලෝකේ ද්‍රව්‍යව. එහෙම නැත්නම් ලෝකේ තියෙන සම්පත අපි එක්කව කරලා අපි පෝසත් වුණා නම් අපි නමක් අදාගත්තා නම් තත්වයක් අපිට අදාගත්තා නම් මේ හිස්කම නැති වෙයි. එහෙම නැත්නම් මේ තියෙන අපේ අනන්‍යතාවය ගැන ප්‍රශ්නේ නැති වෙයි කියලා තමයි අපි හැම කෙනාම හිතන්නේ. යාකෝබුත් ඒකම තමයි හිතුවේ. ඒක නිසා ඔහුගේ මාමණ්ඩිය ගාවට යනවා ලාබාන් ගාවට ගිහිල්ලා එතන මාමණ්ඩියගේ දූවරු එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් වෙලා කසාද බැඳ ගන්නවා. ඒ මාමණ්ඩියාගේ තියෙන ඒ වස්තුව හැම දෙයක්ම අරගෙන ඔහු සෑහෙන පෝසත් පුද්ගලෙක් වෙනවා. ඇත්තටම ලේබාන් එක වෙලාවක කියනවා නුඹ මට වඩා දැන් පෝසත් තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ යාකෝබ් ඇත්තටම පෝසත් පුද්ගලෙක් මේ වෙලාව වෙනකොට. නමුත් ඒ 32 වෙනි පරිච්ඡේදයේ මේ හැම දෙයක්ම ඔහුගේ ජීවිතයේ තිබිලා ලෝකේ ද්‍රව්‍ය අද අරගෙන බැලුවොත් වාහන ලේටස්ට් ෆෝන් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ජීවිතේ ආශා කරන ගෙවල් හැම දෙයක්ම තිබිලා යාකෝබ්ගේ ජීවිතයේ මේ හිස්කම නැති වුණේ නෑ තරුණයා තරුණිය. ඔහුට තාමත් ඒ හිස්කම තිබුණා. එහෙනම් මොනවද හිස්කමට තියෙන ඒ හිස්කමේ ඒකට තියෙන පිළිතුර මොනවද? කොහොමද අනාරක්ෂිතභාවයෙන් මම එළියට එන්නේ? කොහොමද මගේ අනන්‍යතාවය මම දැනගන්නේ? 30 වෙනි පරිච්ඡේදයේ අපිට ඒකට පිළිතුරක් තියෙනවා. යාකෝබ් දෙවියන් වහන්සේත් එක්ක මුණට මුණ ගැසෙන අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාව වෙන විට ඔහුට ඒ මුණ ගැසීමට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේව අම්බෙන් යන්න ඉස්සෙල්ලා ඔහුට වුණා ඔහුගේ ජීවිතේ තියෙන හැම දෙයක්ම ඉස්සෙල්ලා ගලවලා පැත්තක තියන්න. ඔහුගේ පවුල, ඔහුගේ තිබිච්ච හැම වස්තුවක්ම හැම දෙයක්ම එයා පැත්තකට තියලා තනියෙන් යනවා මේ දෙවියන් වහන්සේගේ ඉදිරියට. ඉදිරියට ගිහිල්ලා එයා දෙවියන් වහන්සේත් එක්ක පොරබඳින එක අපිට දකින්න පුළුවන්. රෑ 30 පොරබඳලා අන්තිමට එයා කියනවා දෙවියන් වහන්සේට කියනවා මම ඔබට යන්න දෙන්නේ නෑ මම ආශිර්වාද කරේ නැත්තම්. ඊට පස්සේ ඒතර ඒ දේවදූතයාගෙන් අහනවා ඔයාගේ නම මොනවද? එතකොට එයා කියනවා මගේ නම ඇවිල්ලා යාකෝබ්. යාකෝබ් කියන්නේ කවුද? යාකෝබ් කියන්නේ ඇත්තටම වංචාකාරයෙක්. ඒක තමයි එයාගේ නම. යාකෝබ් මගේ නම වංචාකාරයෙක් කියලා. එතකොට එදා කිව්වා ඔයාගේ නම අද මම වෙනස් කරනවා. නම වෙනස් කරනවා කියන්නේ මොනවද? ඔයාගේ අනන්‍යතාවය අද මම වෙනස් කරනවා. මීට පස්සේ වංචාකාරයෙක් නෙමෙයි. ඔයා අද ඉඳලා ඔයාගේ නම ඇවිල්ලා ඉස්රේල්. ඉස්රේල් කියන්නේ මොනවද? ඇවිල්ලා ගෝත්‍ර 12කට පියෙක් කියන නමක් තමයි යාට දුන්නේ. ගෝත්‍ර 12කට පියෙක් කරලා දෙවියන් වහන්සේ. ඉතින් ඔබේ අනන්‍යතාවයේ ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට පිළිතුර යේසුස් වහන්සේත් එක්ක මුණ ගැසීමක්. යේසුස් වහන්සේව පිළිගන්න. යේසුස් වහන්සේ ඔබ කොච්චර පාපිෂ්ඨ ජීවිතයක් ගත කරලා තිබ්බොත් ඔබට පුළුවන් උන්වහන්සේගෙන් සමාව ඉල්ලලා උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් උන්වහන්සේ ඔබගේ පියා වෙන්න යනවා. ඔබ එයාගේ දුව වෙන්න යනවා, පුතා වෙන්න යනවා. ඊට පස්සේ ඔබගේ අනන්‍යතාවය මොනවද?
කවුරු මොනවා ඔබට කියලා තිබුණත් මොන වගේ නම් වලින් ඔබට කතා කරලා තිබුණත් ඔබේ අම්මා තාත්තා ඔබට මොනවා කියලා තිබුණත් ඔබ යේසුස් වහන්සේ පිළිගත්තයින් පස්සේ ඔබේ අනන්‍යතාවය ඔබ දෙවියන් වහන්සේගේ පුතෙක් ඔබ දෙවියන් වහන්සේගේ දුවෙක්. ඒ කියන්නේ අපේ දෙවියන් වහන්සේ වෙලා රජතුමා. එහෙනම් ඔබ කවුද? ඔබ ඇවිල්ලා කුමාරියෙක් එහෙම නැත්නම් කුමාරයෙක්. ඒ අනන්‍යතාවය තමයි ඔබට ලැබෙන්නේ. ඒ අනන්‍යතාවය තුළින් ඔබ ජීවත් වෙන්න පටන් ගන්නකොට මේ හිස්කම නැති වෙන්න යනවා. ඔබට ඒ අනාරක්ෂිතභාවය පියවරෙන් පියවර අඩු වෙන්න යනවා. ඔබට ඊට පස්සේ ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. ඔබේ තියෙන තලන්ත දීමනා එළියට ගෙන ඔබට පුළුවන් වෙයි සාර්ථක ජීවිතයක ගමන් කරන්න. ඒක තමයි දෙවියන් වහන්සේ මගේ ජීවිතේ කතා කරපු දේ. මගේ කතාව ඒක තමයි. ඒතරින් එළියට ඇවිල්ලා තමයි අද මෙවැනි ගමනක් යන්න පුළුවන් වෙලා තිබෙන්නේ දෙවියන් වහන්සේ මුණ ගැසිච්ච නිසායි. ඉතින් අද ඔබට මම කියන්නම් පිළිතුර යාකෝබ් දෙවියන් වහන්සේ මුණ ගැසුවා. ඔහුට පුළුවන් වුණා ඔහුගේ නම වෙනස් කරගන්න. ඔහුට පුළුවන් වුණා දේශයකට පියෙක් වෙන්න. ඔබටත් ඒක කරන්න පුළුවන්. කුමාරයෙක් ඔබ කුමාරයෙක් අමතක කරන්න එපා. ඔබට තියෙන එකම දේ යේසුස් වහන්සේ පිළිගන්න. එයයි මගේ පණිවිඩය. බොහොම ස්තුතියි පාලකතුමනි. ඉතින් මම හිතනවා තරුණ ඔබට බෙහෙවින් පැහැදිලි මොකක්ද මේ හිස්කම කියලා කියන්නේ, කොහොමද මම මේ හිස්කමෙන් ජය ගන්න. ඉතින් මේ දේවල් එක්ක අපි ඔබට යම්කිසි ආකාරයකින් සූදානම්ව සිටිනවා මේ වැඩසටහන නරඹන්න විතරක් නෙමෙයි, ඔබටත් අපිත් එක්ක සහභාගී වෙන්න. අපි සූදානම් ඔබට යම්කිසි ත්‍යාගයක් ලබා දෙන්න. හැබැයි ඔබ පොඩි දෙයක් කරන්නට අවශ්‍යයි. ඒ තමයි මේ පැනයට ඔබ පිළිතුර අපිට WhatsApp කරන්න අවශ්‍යයි. අපේ සාකච්ඡාවේදී පාලකතුමා සඳහන් කරා යාකෝබ්ට එක් පුද්ගලයෙක් කියනවා නුඹ මට වඩා පොහොසත් වෙලා සිටිනවා. අපි අහන දේ තමයි කවුද ඒ පුද්ගලයා? යාකෝබ්ට කීවා වූ පුද්ගලයා කවුද? නුඹ මට වඩා දැන් පොහොසත් වෙලා සිටිනවා. ඔබට තියෙන්නේ ඒ නම අපිට WhatsApp පණිවිඩයකින් දැනුම් දෙන්න. අපි ඔබ දුරකථනය හරහා සම්බන්ධ කරගන්නවා. අපේ WhatsApp අංකය තමයි 076 0.112 991 0.76 ඉතින් මේ WhatsApp අංකයට ඔබට පුළුවන් ඔබේ නම ඒ වගේම හිස්තැනක් තියලා මේ පැනයට පිළිතුර යොමු කරන්න. අපි ඔබ දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා. ඔබට හිමි ත්‍යාගය ලබා දෙනවා. අපේ තරුණ Facebook පිටුවේ ඔබ පළ කරන ඔබයි ජයග්‍රාහකයා කියලා ඉදිරියේදී ඔබ හරිය පිළිතුර ලබා දීලා තියෙනවා නම් ඒ විතරක් නෙවෙයි, ඔබ යම්කිසි ආකාරයකින් යාඥා ඉල්ලීමකින් මේ වගේම එහෙම නැත්නම් යම්කිසි ප්‍රශ්නයකින් පොරබදිනවා නම් අප සම්බන්ධ කරගන්න පුළුවන් එම අංකයටම අපිව අමතන්න, අපිට WhatsApp කරන්න. අපි සූදානම් සිටින ඔබට උපකාර කරන්න, ඔබ සමග ගමන් කරන්නට. ඉතින් අද දවසේ මේ ආකාරයෙන් අපි ඔබෙන් සමුගන්නවා. එතෙක් ඊළඟ සතිය අපි හමු වෙන තුරු ඔබ ඉදිරියෙන් අපි මේ ආකාරයෙන් සමුගනිමින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජනතා දේව සභාවේ තරුණ පාලකතුමනි ඔබටත්. ඉතින් ජෙස් පීටයි පාලකතුමනි. ජෙස් පීටයි මොදික.